ආරංචි शुद्धमा सुबारांची 15 වෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදයේ ඒ දවසේදී ආමෙන් හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ වචනය යන පිපාසාවෙන් ඉන්න දෙවියන් වහන්සේ වචනයත් එක්ක තමයි අපිත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ විනිශ්චය දවසේදී ආමෙන් ඒ දවසේදී සෝදානම් වීමේ දවස වන සබත් දවසට ප්‍රථම දවස බැවි සවස් වූ කල ගරුතර මන්ත්‍රියෙක් වූ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන බලා සිටියා වූ අරිමාදී යෝසෙෆ් ඇවිත් ධෛර්යයෙන් පිලාත් ළඟට ගොස් යේසුස් වහන්සේගේ මිනිය ඉල්ලුවේ. පිලාත් උන්වහන්සේ එපමණ ඉක්මනට මරුණු බවට පුදුම වී සියකට මුලාදෑනිය කැඳවා උන්වහන්සේ මැරි බොහෝ වෙලා ගියේදයි ඇසුවේ. ඒ බව හෙතම සිත මුලාදෑනියගෙන් දැනගෙන යෝසෙෆ්ට මිනිය බාර දුන්නේ. ඔහු හනරෙද්දක් මිලේටගෙන උන්වහන්සේ බාරගෙන ඒ රෙද්දි ගොතා පර්වතයක කපන ලද සෝන්ගේක තබා එහි දොරකඩට ගලක් පෙරලා ලැබුවේ. මතලාය මරියාද යෝසෙෆ්ගේ මව මරියාද උන්වහන්සේ ලැබු ස්ථානයේ උතුරුවේ. ආමෙන්. අද මම ඔබත් කතා කරන්න යන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ භූම දානය. ආමෙන්. අද මාසේ අපට බොහෝ රහස් අද දවසේ අපිට කියලා දෙන්නේ. බොහෝ දේවල් අද දවසේ ස්වාමීන් වහන්සේ අපි ආත්මික ජීවිතේ එකතු කරගෙන යනවා. ඔබ ආත්මයන් වහන්සේත් ඉන්න නැත්නම් ඔබට තේරෙන්නේ නැති වෙයි. ආමෙන්. ආත්මයන් වහන්සේ විසින් කෙලියොත් පමණ කෙනෙකුට තමයි යම් පමණ දෙනා දෙපමණ දෙනා තමයි දේවදරුවෝ වෙන්නේ යන්නේ. ඒ දරුවන්ට තමයි ඒක තේරෙන්නේ යන්නේ. හalleluya. ආමෙන්. මේ සබත් දවස කියනවා සූදානම් වීමේ දවස ලැබුණා සබත් දවසට ප්‍රථමයෙන්. ඕන මොකක්ද මෙතන කරන්න ගියේ පාස්කුව පවත්වන්න ගියේ. අවුරුද්දට එකපාරක් යන මේ පාස්කු මංගල්‍ය පවත්වන්න. ආමෙන්. සිටපු දවසට දවස් දෙකක් දැන් තියෙනවා. ආමෙන්. ඒ දවසේදී උන්වහන්සේ මැරිලා උන්වහන්සේ මිය ගිහිල්ලා උන්වහන්සේ කුරුසියේ එල්ලිලා හිටියා. ආමෙන්. හalleluya. මේ අවස්ථාවේදී උන්වහන්සේ ගැන දන්න මිනිස්සෙක් වුණා මේ අර්මාතිය කියන්නේ ගමක්. ආමෙන්. ඒ ගමේ යෝසෙෆ්. හalleluya. මම අද මනුෂ්‍යයන් දෙදෙනෙක් ගැන කතා කරන්නේ මේ භූමි දාහනේ. හalleluya. ආමෙන්. අපි සුදු යහන් පොතේ යමු මේ යෝසෙෆ් ගැන මොනවද ලියලා තියෙන්නේ කියලා බලමු. සුදු යහන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ හalleluya 38 වෙනි පදයේ කියනවා ඉන්පසු යුදෙවරුන්ට බය නිසා රාසි යේසුස් වහන්සේගේ ගෝලයෙක් සිටියා වූ අරිමාදී යෝසෙෆ් යේසුස් වහන්සේගේ මිනිහගෙන යන පිරිස පිලාත්ගෙන් ඉල්ලුවයි. ආමෙන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි හිතන්නේ නැති මිනිස්සෙක් කි. ආමෙන්. රහසි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගත්තු මිනිස්සෙක් වෙනවා. හalleluya. ආමෙන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. හalleluya. ඔහු ස්වාමීන් වහන්සේගේ ඒ බලවන්තයෙක් කියලා හිතලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ස්තුති කරන්න ඕන මේ යෝසෙෆ් නිසා. ආමෙන්. ඔහු ඇවිල්ලා කවුද කියලා අපි බලමු. ඔහු කොලෙක් තමයි. ඔහු කවුද කියලා බලමු. නැත්නම් අපිට මේ දෙයයන් වහන්සේට කතා කරන දේවල් තේරෙන්නේ නැහැ. අපි ලූක් සුභාරංචිට යමු. ලූක් සුභාරංචි 23 වෙනි පරිච්ඡේදයට අපි යමු. ආමෙන්. ලූක් සුභාරංචි 23 වෙනි පදයට ගිහිල්ලා අපි
එතනත් බලමු ස්වාමීන් වහන්සේ මොකක්ද අපිට කතා කරන්න කියලා. ආමේන්. අපි බලමු 50 වෙනි පදයේ 23 50 වෙනි පදයේ අපි බලමු. බලව ලුක් සුභාරංචි 23 50 වෙනි පදයේ බලව මන්ත්‍රියෙක්ව දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන බලා සිටියා වූ ඔවුන්ගේ මන්ත්‍රණයට ක්‍රියාවටද එකඟ වූ සත්පුරුෂු ධර්මිෂ්ඨ දෙවිවරු යුදෙවරුන්ගේ නුවරක් වෙන අරමාතියේ යෝසෙෆ් නම් මිනිහෙක් පිලාත් ළඟට ගියයි. ඔහු කවුද? ඊටමත් මලංකාරව කියනවා. ආමේ. ඔහු ඇවිල්ලා සෑන් හෙන්රි මන්ත්‍රණ සභාවේ 74 දෙනාගෙන් එක්කෙනෙක්. ඔහු මේ යේසුස් වහන්සේ ගැන කතා කරද්දී ඔහු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔය ඒකයි උතන කියන්නේ ඔහු ප්‍රතික්ෂේප කරාලු මේ කාරණාවට ඔහුට එකඟ වෙන්න බෑ කියලා. ආමේ. ක්‍රියාවටද එකඟ නුනු. එකඟ වුණේ නැහැලු ඒකලෝ මේ මන්ත්‍රණ සභාවේ මේ යේසුස් වහන්සේ ගැන කතා කරද්දී. ඇයි? ඔව් යේසුස් වහන්සේ පිළිඅරගෙන. ඒක ගැලවීම කියලා තුන එකඟ වුණේ නැහැ මේ යේසුස් වහන්සේගේ මේ දේවල් කරන්න. ඔහු ඔක්කොම එකතු වෙලා කතා කරද්දී ඔහු කැමති වෙලා තිබුණේ නැහැ. ආමේන්. ඔව් බඳු යුදෙවි. හalleluya. උන්වහන්සේ ස්තුති කරන්න ඕන මේ යෝසෙෆ් ළගෙන. ආමේන්. හalleluya. ඔහු තමා මේ යේසුස් වහන්සේගේ මිනිල්ලන්න ගියේ සත්පුරුෂයෙක් හොඳ මිනිසෙක්. ඔහු සල්ලිකාරයෙක්. ඔහුට හැමදේම තියෙනවා. ආමේන්. ඔහුට බලය තිබුණා. මේ හැමදේම තිබුණ නිසා ඔහු උන්වහන්සේ පිළිගත්තයි කියලා කියන්නේ තු රහසින් ඔහු ගිහිල්ලා පිලාත්ගෙන් අවසර ඉල්ලුවා දෙන්න. ඒ කාරණාවට එකඟද කියලා බලන්න පිණිස ඔවුන් තීරණය කරා. මොකද මේ යුදෙව්වන්ගේ මංගල්‍ය පවත්වන්න යනවා ඉරිදා. ඒ නිසා මිනිහා කුරුසියේ එළලා තියන්න තහනම්. ඒක තමයි නීතිය ඒ දවසේදී. ආමේන්. මේ මංගල්‍යෙ කිසිම කුරුසියක මිනිසෙක් ඉන්න තහනම්. ඒ නිසා බාලා තැන්පත් කරන්න ඕනේ කියන එක තමයි නීතිය. ඒ නිසා ඒකට උන් එකඟ වුණා. ඒ නිසා මේ යෝසෙෆ්ට බාර දුන්නා මිනිහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. හalleluya. අපි හැම දැක්කයි රහස. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔහුට බාර දුන්නම ඔහුට හරියට දුක හිතෙන්නේ නැති. මට කතා කරපු මට මගේ ජීවිතය වෙනස් කරන්න ආපු මට එක වචනයක් හරි කියපු මගේ තිබුණු මනස නිදහස් කරපු මේ මිනිස්යාගේ ශරීරය දැන් මගේ අතේ තියෙන්නේ. ආමේන්. මිනිස්යාගේ ශරීරය දැන් මගේ අතේ තියෙන්නේ. මන්ත්‍රණ සභාවේ මම කෑ ගැහුවා. ඒක කරන්න එපයි කියලා. නමුත් මම කිසිම වරදක් නැති කෙනෙක්. මගේ අතේ. ඔව් හරගෙන ඒ කරේ තියාගෙන ගියා. යේසුස් වහන්සේ. ආමේන්. ඔහුට හරි වේදනාවක් ඇති වෙලා ඔහු අරගෙන ගියා. බොහෝ අය මෙතන ඉන්න ඊශ්‍රායල් ගිහලා තියෙනවා. මේ ගල්ලේ ළඟ. සෝන් පොළ ළඟ. ආමේන්. ඔහු එතන තියලා කල්පනා කරන්න ඇති. කිසිම ගෝලෙක් එතනට එන්නේ නැහැ බයයි. හිටපු අයත් මොනවද කරේ? මේ පාස්කු මංගල්‍ය නිසා ඔක්කොම ගියා. මංගල්‍යෙට සූදානම් වෙන්න අපිත් එක්ක හිටපු ගැත්ත මේ ලොකු මංගල්‍යයක් තියෙනවා. ඒ මංගල්‍යෙට උන් යන්න තීරණය කරා. ආමේන්. ඔව් ඔක්කොම ගියා ගෙවල් වල. සමහරක් අය ගියා. ඒකේ නීතිය තිබුණා. නීතිය තියෙනවා දවස් 3කට පස්සේ ඒගොල්ලන්ගේ නීතියක් තිබුණා. ආමේන්. ඔව් ඒ කාලේ ඉඳලා ආපු පැවැත්ම දියා දවස් 3කට පස්සේ ගිහිල්ලා ඒ යම් කෙනෙක්ගේ ශාරීරියේ ඒ ආත්මය දවස් 3කින් පස්සේ තමයි යන්නේ. එතකන් තියනවායි කියලා ඒකට ආපහු ගිහිල්ලා ඒ සුවඳ තෛල ගිහිල්ලා ආපහු ගන්න ඕනයි කියලා. ආමේන්. ඒක බලලා ඒ ශාරීරියේ යන්න අවස්ථාව හදලා දෙන්න ඕනයි කියලා
ඒක ඒ කාලේ යුදෙවුන්ගේ සංස්කෘතියක් හැටියට තිබුණා. ඒ නිසායි මෙතන කියන්නේ මේ තෛලය ඒ දවසේ යමින් ඒගොල්ලෝ ගියයි කියනවා ඔවුන් හැරි ඇවිත් සුගන්ධ ද්‍රව්‍ය සුවඳ තෙල් සූදානම් කළේය. මොකටද ආපහු දවස් 3කින් යන්නේ. ආමෙන්. ඔවුන් සුවඳ තෙල් ලෑස්ති කරා. හලෙලුයා. ආමෙන්. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ යෝසෙෆ් අරගෙන යනවා. දේව වචනේ කොහේ හරි තැනක තියලා තියෙනවද? ඔබට හමු වෙලා තියෙනවද? ආමෙන්. ස්වාමීන් වහන්සේගේ ඔළුව තියන්න තැනක් නැහැ කිය. ආමෙන්. යේසුස් වහන්සේගේ ඔළුව තියන්න තැනක් නැහැ කියලා කොහේ හරි. මතකද? ආමෙන්. අපි පෙරලා ගමු ශුදු ලුක් සුභාරංචි 9 වෙනි පරිච්ඡේදයට අපි යමු. ආමෙන්. නවවෙනි පරිච්ඡේදයේ 58 වෙනි පදේ කියනවා. ආමෙන්. යේසුස් වහන්සේද සිවලුන්ට බෙන ආකාශයේ පක්ෂීන්ට කූඩු තිබේ. නමුත් මනුෂ්‍ය පුත්‍රයාගේ හිස තබන්න තැනක් නැතයි ඔහුට කිසි. මම ප්‍රේමන්ත සහෝදරය සහෝදරි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයේ පොළොවේ දෙවියන් වහන්සේ. නමුත් දැන් කාගේදෝ අතක ඉඳලා ආමෙන් කාගේදෝ සොහොන් පෙළක කාටවත් අයිති නැති තැනකට ගිහිල්ලා වල්ලන්න සිද්ධ වුණා. තැම්පත් කරන්න සිද්ධ වුණා. යාගෙත් නෙමෙයි ඒක. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේට ඔළුව තියන්නවත් යාගේ කියලා කිසිම දෙයක් තිබුණේ නැහැ. හලෙලූයා. ආකාශයේ පක්ෂීන්ට ඉවලුන්ට ඔක්කොවටම තියෙනවා. යේසුස් වහන්සේගේ ඔළුව තියන්න තැනක් තිබුණේ නැහැ අන්තිමට. සෙනෙහන් සහෝදරය සහෝදරි යේසුස් වහන්සේ අපට කොච්චර ඔළුව තියන්න තැන් දීලා තියෙනවද? ඔබගේ මොනවද අඩුපාඩු තියෙන්නේ? ඔබට මොනවද අඩු? ඔබට මොනවද අඩු? ඔබට මොනවද අඩු වෙලා තියෙන්නේ? ඔබට යේසුස් වහන්සේ පිළිගන්න මොනවද අඩු කරලා තියෙන්නේ උන්වහන්සේ? ඔබට දවන්න ඕන නම් දවන්න පුළුවන් අල්තාරය නෙමෙයි ගිනි ගොඩක් කරේ උඩ දිගට ස්වාමී මට සමා වෙන්න කියලා. එයාට ඔළුව තියන්න දැනක් තිබුණේ නැහැ. එයාගේ ජීවිතය ඔක්කොම අන්නේ උදෙසා පූජා කළා. ආමෙන්. යේසුස් වහන්සේ ඔක්කොම දුන්නා නැහැ උදෙසා. අපේ මම උදෙසා දුන්නේ උන්වහන්සේ. එයාගේ මේ මෘදු ශරීරය අරගෙන යෝසෙෆ් අරගෙන යද්දි එයාට දුකයි. මොකද එයා ජීවිත වෙනස් කරලා තියෙන. එයාට දුකයි අරගෙන යද්දි. එයාට දරන්න බෑ. හැමෙන් එයාට දුකයි. නමුත් වචනේ තියෙන දේ ඉෂ්ට වුණා. එයාට ඔළුව තියන්න දැනක් නැහැ. මේ යෝසෙෆ්ගේ අලුතෙන් එයාට මරුණම වල්ලන්න අලුතෙන් කපලා තිබුණු ගල්ලෙනේට එයාගෙම එයා අරගෙන ගිය එක වල්ලන්න. දැන්පත් කරලා. එයා අරගෙන ගියා. එයා අරගෙන ගියා. ආමෙන්. මට තියෙන ලොකු ප්‍රශ්නයක් ඔයගොල්ලෝ එක්ක කතා කරන්න ආත්මෙන් නැස්. එයා යේසුස් වහන්සේගේ දෙහි අරගෙන යද්දි එයාගේ අතේ එයාගේ ඇඟේ යේසුස් වහන්සේගේ ලේ වැදුනා. ආමෙන්. හලෙලූයා. ඒ ලේ වදිතියට ඉන්න බැරුව ගියා. එයාට අලුත් ජීවිතේ පුදුම පණක් ආවා. මොමේ උන්වහන්සේ පවිත්‍රලයට බැඳිලා එයාගේ ජීවිතේ වෙනස් වෙලා යේසුස් වහන්සේ වෙනුවෙන් එයාගේ ජීවිතය කැප කරා. අන්තිමට. යම්මා යෝසෙෆ් ගෝලි විතර නෙමෙයි උන්වහන්සේ වෙනුවෙන් ජීවිතේම කැප කරපු කෙනෙක්.
Amen. මේ කරගෙන යද්දී යුදෙපිට අරගෙන යන්නේ. Amen. යුදෙපිට අරගෙන යද්දී ටික හරි. කවුරුත් කැමති නෑ මේ පොත පරිසි නේද? අරගෙන යද්දී එයාට බලතල දිනස අරගෙන යද්දී එකතු වෙන්න පුළුවන් කවුද මේකට? ඔබ හිතන්නේ මේ වැඩේට එකතු වෙන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවා. බයිබලේ. එකතු වෙන්න පුළුවන් එකෙක් තමයි ඉන්නේ. පරිසික්ම තමයි එකතු වෙන්න ඕනේ. ඔබ දන්නවද නිකදේමුස්? අර ඇහුවේ අම්මගේ බඩට යන්න chance එකක් දෙන්න කියලා ඇහුවේ. මම මේ අම්මගේ බඩට යන්න කතා කරපු නිකදේමුස් මතකද? හලෙලුයා. නිකදේමුස් දැක්කා මේ යෝසෙෆ් යේසුස් වහන්සේගේ මිනිහ අරගෙන යනවා. අපි කිව්වලා බලමු සුදු යොහන් 19 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදයට අපි යමු. හලෙලුයා. සුදු යොහන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදේ කියනවා පළමුවෙන් රාත්‍රියේ උන්වහන්සේ ළඟට ආවා වූ නිකදේමියොස්ද ගන්ධ රස මිශ්‍ර වූ අගලි රාත්‍රල් 100ක් පමණ රැගෙන අන්න ආවේ. ඔව් යේසුස් වහන්සේගේ ශරීරයේද රැගෙන යෙදිවරු තැන්පත් කරන සිරිත ලෙස සුවඳ බඩු සමග සිහින් වලින් එය දෙවෝ. ආමේන්. නිකදේමියොස් උදව් කරලා තියෙනවා යේසුස් වහන්සේගේ ශරීරේ. සුන්දරතා ආලේප කරලා. ආමේන්. උන්වහන්සේ අපට දවස් බොහෝ රහස් අපිට කියලා දෙන්න යනවා. ස්වාමීන් වහන්සේ ස්තුතියි. මෙයා මොනවද කරේ? එයා ගෙනල්ලා යේසුස් වහන්සේගේ අපි දැන් සෝන්ගේ දන්න හුඟක් අය මෙතන ඉන්න අය බොහෝ අය කියලා තියෙනවා. ඒක ඉස්සරහා තියාගෙන ශාරීරික දෙහයට ඒ ගාන්නේ. ආමේන්. ඒගලන්ගේ යතේ යේසුස් වහන්සේගේ ශුද්ධ ලී වදින්නේ. ඒගොල්ලෝ එහාට මෙහාට පෙරලලා සුගන්ධ ද්‍රව්‍ය ගාන්නේ. මොහොන් දෙදෙනාටම අලුත් ජීවිතයක් දුන්නු යේසුස් වහන්සේ. ඔවුන් දෙදෙනා තමයි කඩවලින් මතක තියෙන්නේ. ආමේන්. ඔවුන් දෙදෙනා තමයි යේසුස් වහන්සේ කරදි කඩවතන් පටන් ගන්නවා. තේල් දාන්න. ඔවුන්ට කොච්චර දුකක් එන්නේ නැද්ද මේ අපිට කතා කරලා අපිට අලුත් ජීවිතයක්. born again. නිකෝදෙමියුස්. ආමේන්. අලුත් උත්පාදනයක් ආව පළවෙනි මිනිස්සයා. හalleluya. ආමේන්. ඔව් යුදෙව්වා ඒ දෙන්නම එකතු වෙලා ස්වාමීන් වහන්සේ ශාරීරික සිරිත හැටියට දෙල්ලියා දැක්කේද? ඔව් දෙල් ගෙනල්ලා ගානවා. මගේ සිරිවන්ත සහෝදරය සහෝදරි ඔවුන්ට ඒ ඇත්තලේ වැදිලා ඔවුන් යේසුස් වහන්සේගේ කටහඬ අහලා ඔවුන්ගේ ජීවිත වෙනස් කරලා මේ දෙදෙනාම යේසුස් වහන්සේ නිසා මේ යවුදින්නේ පසු කාලවල. ආමේන්. මෙන්න බලවත් සේවයක් කරාම හොඳ දෙනවා. එක්කෙනෙක් ගෝලේ අනිත් එක්කෙනා දෙවියන්ට ඉක්ුණා. නිකෝදෙමියුස්. ආමේන්. පස්සේ ඕක ගෝලේ ඉක්ුණා දෙවියන් වහන්සේගේ බලවත් සේවයක්. මට තියෙන ලොකු රහසක් ඔබට කියලා දෙන්න. ඔබගේ ජීවිතේට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඇවිල්ලාද තියෙන්නේ? ලේ වැදිලාද තියෙන්නේ ඔබගේ ජීවිතේ ශරීරේ? ඇදහිල්ල ඔබව ස්පර්ශ වෙලාද තියෙන්නේ යේසුස් වහන්සේගේ ලේ? කවදද යේසුස් වහන්සේගේ වේදනාව ඔබ කවදද මෙනෙහි කරලා තියෙන්නේ? ඔව් ගොඩක් දුක් වෙන්නේ ඇති. ගහලා තියෙන කසපාරවල් වල. ලේ බැක්කිර තැඟුණු තුවාල දකිද්දී නිකෝදෙමියුස් තෙල් ගන්න දෙතෙන්ට. ආමේන්. ඒව පැඩිලා ශරීරය ඉරිලා තියෙන්නේ. ඒ වලට මිනිස්සු කෙනෙක් කරන්න බැරි විදිහට විරූපිනු ශරීරයක් එතන තිබුණේ. ඔව් ඔටුන ඒ කටු ඔටුන ගලවත් මේවා හිල් කළා කියලා තිබෙන්නේ නැති. ගොඩක් දුක දැනෙන්නේ නැති යේසුස් වහන්සේ. අපිට මේ ගැටි දුන්නෝ එකට කියන්නේ ඔබට කවදද පොඩි හරි දුකක් තියෙන්නේ? ඊසස්සෙවට ප්‍රේම කරා කියලා. ආමේන්. නේද? ඔබ කවදාද ඔබ ඊසස්ස මට ප්‍රේම කරපු නිසා මම යාට ප්‍රේම කරනවා කියලා කියන්නේ? වැදිනවත් නෑ මේ චුට්ටක්. බලන්නෙම පරිගන්න. ආමේන්. බලන්නෙම ඇදලා බලලා දාන්න. අර කියමනක් තියෙනවා
එක දවසක් ගියාලු මේක ලංකාවේ කතන්දරයක් තියෙන මම ඇත්තටම කිතුණු හැටියට ඔක කියනවා බය නැතුව. ආමේ. එක දවසක් ගියාලු මේ අපායේ ලුසිෆර් ගියාලු ඒක රටවල් ගානේ. ගියාම හැම රටකම ඉන්න මේ අපායේ ඉන්න ඔය මිනිස්සුන් ලොකු ගිනි වලවල් දාලා ලොකු දැන්වැල් දාලා යට ගහලා දොර ලොකු ඉපදාලා වහලවල තිබුණේ එළියට එන්න බැරි වෙන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකාවේ අයට විතරක් ගේට්ටුත් නැහැලු යකඩත් නැහැලු මුකුත් නැහැලු. කිසිම දෙයක් නැහැලු. ඉතින් ලුසිෆර් කියලා ඇහවලු. ඇයි බප්පේ මොකද වෙලා තින්නේ මුන්ට මුන් දාන්නේ කියලා. ඇහවලු. අමේ ආපම කිව්වලු ඕකට මොකද දාන්න ඕනේ නැහැ. මොකද මේ ඔතනින් එක දෙලියට යන්නේ යන්න උඩ try එකක් දුන්නා නම් ඔය ඇදලා පල්ලයට දානවා. අමේ මට අද කියන්න කැමති මේ වචනේ අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුනාගත්තු උන්ට ආත්මිකව නැගිටින්න දෙනවා නම් ඔය ඇදලා පල්ලයට තව දාන්න ආස. නැගිටලා යන්න දෙන්නේ නැහැ. ආමේ මොනුහල කුණුවටක් දාලා මේ විදියට බින්ද තවත් දෙන්න කැමති. Haleluya. Pengasanya kian ini kebebasan bagi jiwa Yesus Kristus spasial kerla dini dini. Me Armani Yosef Armati Yosef sa Nicodemus කාටවත් හොරෙන් මේ වැඩි කරේ. ආමේ වෙන කවුරු දෙන්නේ නැහැ ළඟට. බයයි. ඒ ලොකු ප්‍රශ්නයක්. ආමේ ඒ වගේම එහා පැත්තේ මේ පාස්කු මංගල්‍ය පටන් ගන්න සූදානම් වෙනවා. මේ පැත්තේ යේසුස් වහන්සේගේ ජීවිත වෙනස් කරපු දෙවියන් වහන්සේ ඔවුන්ගේ අත්වලින්. ආමේ ඔවුන් කඳුලින් ඔවුන්ගේ ජීවිත කඳුලින් යේසුස් වහන්සේට තෙල් ආලේප කරන්නේ. කඳුලින් උන් දැනගෙන හිටියේ නෑ ආපහු නැගිටී කියලා. ආමේ උන් දන්නේ නමුත් ඒ ශාරීරියට ඔවුන් ආලේප කරලා යුදෙවරුන්ගේ සිරිත අනුව ඔවුන් පාටි දෙකක් අරගෙන බෙලුම් පාට තුනක් නේද? ආමේ අරගෙන ඔවුන් එකට එක ඔතන්න පටන් ගත්තා. ආමේ ඒ උතලා අර මම පෙන්නුප එක ආකාශයේ කුරුලන්ට එවලුන්ට වෙන තියෙනවා කුරුලන්ට කුඩු තියෙනවා. යේසුස් වහන්සේට තියන්න දැනක් නැහැ. ඒ යෝසෙෆ්ගේ හalleluya යෝසෙෆ් මරණම වල්ලන්න තිබුණු සොහොන්ගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගිහිල්ලා තිබ්බා. කොහොමද මෙහිම මේ විදියට ගිහිල්ලා තිබ්බයි. අපි ගිහිල්ලා තියනවා නේද බලන්න නේ සැබෑතෙන් උන්වහන්සේට ඔළුව තියන්නවත් අදුම තරමින් තනක් තිබුණේ නැහැ. එවැනි විදිහට ඔබයි මමයි නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ගියා. ආමේන්. අද ඔබට සුවේ තියෙන එතන. සමාදානෙ තියෙන එතන. ගැළවීමේ ප්‍රීතිය තියෙන එතන. එතන තමයි ඔබට ආශිර්වාදය තියෙන්නේ. ඒක ඔබ මෙනෙහි කරන්න ඔබගේ ජීවිතයේ තියෙනකම මේ පොඩි උන්වහන්සේ මම නිසා කිසිම දෙයක් තියාගන්න නැතුව අනුන්ගේ ඉඩමක අනුන්ගේ විස්ථානයක ජීවිතයේ අන්තිම ශරීරය තියන්න තීරණය කරා. ඔබයි මමයි නිසා වෙන කවුරුත් ඉඳන්නේ. ආමේන්. ඔබයි මමයි නිසා ඒක කරේ. හalleluya. ඔබයි මමයි නිසා ඒක කරේ. කිසිම දෙයක් යට නැහැ. කිසිම දෙයක් නැහැ. මම ඔබගෙන් අහන්න කැමතියි දවසේ ආත්මෙන් උන්වහන්සේ කරනකොට ගෙන්නේ. අද වෙනකොට ඔබ ළඟ මොන වගේ දේවල් තියෙනවද? යේසුස් වහන්සේට දෙන්න බැහැ. යේසුස් වහන්සේට දෙන්න මොනවද තියෙන්නේ? දෙන්න පුළුවන් ද බලන්න තියෙන රන් රිදී මුතු මැණික් තව ඉඩ කඩන් අරවා මේවා උන්වහන්සේ ඉල්ලනවද නැහැ? අතුලාන්තේ මොනවද දෙන්න පුළුවන් උන්වහන්සේට? මොනවද ඔබ දීලා තියෙන්නේ? සුළු මොහොතක් ඔබගේ ජීවිතේ හිතක් මොනවද උන්වහන්සේට දීලා තියෙන්නේ? ආමේන්. උන්වහන්සේට දෙන්න පුළුවන් ජීවිතයක් ඔබගේ ජීවිතේ තියෙනවද දවස් වෙනකොට? මේ යෝසෙෆ් වගේ නිකොදෙමියස් වගේ අලුත් උත්පාදනයක් වෙලා තියෙනවා. ආමේන්. හalleluya. අලුත් ජීවිතයක් ඔබලට තියෙන්නේ. මොන් දෙදෙනා පරිසිය දෙන්නේ. ආමේන්. මොන් පරිසිය දෙන්නේ එකතු වෙලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය අරගෙන ගිහිල්ලා ඔවුන්
උන්වහන්සේව තෙලින් ආලේප කරලා යුදෙව්වන්ගේ සිරිත් ඔහුලඟ තියෙන පාර්ශ්වය නිසා ඔවුන් මෙවැනි ස්ථානිකට. ආමේන්. මොනවද උන්වහන්සේ ස්වර්ගයේ පොළවේද සියලුම දේවල් උන්වහන්සේගේ. උන්වහන්සේ ඔබයි මමයි නිසා කිසි දෙයක් උන්වහන්සේ ළඟ තියාගන්න කියන්නේ. ඒකත් අනුන්ගේ ඉඩමක අනුන්ගේ ස්තෝන් පොළොව. ආමේන්. බොවනම් දැන් අපි දන්නවා අපේ ජීවිතේ අපිත් එක්ක හිටපු අය මැරුණම අර ලස්සන අඩි 6ද ගන්නෙ. තවත් මොහයට තැලි ලොකයිනේ අඩි 7ක් කියමුකෝ අපි. නැත්නම් අපි සමහරකේ තරහ වෙයි මම අඩි 7යි ගන්නක් කියේ. ආමේන්. හලෙලුයා. හලෙලුයා. මේ වගේ ලස්සන පෙට්ටියක ඔබ දැකලා තියෙනවනේ අර ලස්සන සුදු ඇතුලේ තියෙන නේද? කීයෙන් දැකලා තියෙනවද? ඔක්කට ඇස් තියෙනවනේ. දැකලා තියෙනවනේ. එතන මම නිර්මිතව කියන්න පුළුවන්. ඒකේ අර ඔළුව තියලා තියෙන ලස්සනට කෙලින් පොඩ්ඩක් ලෙවල් එකට උස්සලා තියෙනවා. කාටද ඔයාගේ යාගේ ඔළුව පේන්නේ. දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ආමේ ලස්සනට කොට්ටියක් තියෙන අර මැරිච්ච ශරීරේ කුණු වෙන ශරීරේට ලස්සනට කොට්ටියක් තියෙන ලස්සන සුදු බබා කියලා තියෙනවා ලස්සනට. ඔයගලන්ගේ ආච්චිලා සියලා අම්මලා තාත්තලා කවුරුව වේවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ආමේ අපි ඒ වගේ ලස්සන ගෞරවය ඇතුවනේ කියන්නේ. ආමෙන්. යාට ගෞරවණීය ආචාර කරනවා මින් පස්සේ පොළොවට යද්දී. අනේ මගේ ඔබගේ තාත්තා යේසුස් වහන්සේට කිසිම දෙයක් නැහැ. ආමෙන්. කිසි දෙයක් නැහැ. මම අපිට කියන්නේ ලොකු දෙයක්. උන්වහන්සේ මේ පොළොවෙන් සාතන්ට තියන්න ඉන්න බැරුව ගියා. හරි. ආමෙන්. මේ පොළවේ ශරීරයේ සාතන් හිතුවා ඌ දින්නා තමන් කියලා. ආමෙන්. නමුත් දෙවියන් වහන්සේගේ අපිව ගලවන්නේ ඒ දෙන කතා වෙලා. උන්වහන්සේගේ දේ වචන ඉල්ලා දිනවා පොළවේ ශරීරය කුණු වෙන්න දෙන්නේ නැහැ කියලා ඒ ශරීරය. උන්වහන්සේගේ බලය ඇවිල්ලා නැගිට්ටා. නාසරේ යේසුස් වහන්සේ ජීවමානයි කියලා කියන්නේ. ආමෙන්. හලෙලුයා. කිදුරු දැය දන්නවද උන්වහන්සේ නැගිට්ටයි කියලා? ये විදියටම ඔබයි මමයි නැගිටින්න යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන්. ආමේන්. ඔබගේ ශරීරයට බලය දෙනවා දීලා තියෙනවා නැගිටින්න. මගේ සිනමන් සහෝදරය සහෝදරිය. මේ අපිට යේසුස් වහන්සේගේ පුදුම බලයක් තියෙද්දි අපි ආසයි සාතන්ගේ බලය. ආමේන්. හලෙලුයා. උන්වහන්සේ අපිට බලය දීලා තියෙන මේ පොළවේ තියෙන ස්වර්ගයේ පොළවේ සියලු බලය උන්වහන්සේ වෙතන උන්වහන්සේ අරගෙන අපිට දීලා තියෙනවා. අපි තවම උන්වහන්සේ නැමිට ඔසවාගෙන යන්න සූදානම් නැහැ. ආමේන්. යේසුස් වහන්සේ බලය දුන්නා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පියාණන් වහන්සේ නැගිටින්න. හලෙලුයා. ඒ මරණීය කුණුනේ නැහැ. අපිට නැවත නැගිටින්න යෝසෙෆ්ට සා නිකදියන්ස්ට දුන්නා වගේ අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන නැවත නැගිටින්න බලය. මේක හිමි කර ගන්නාට යේසුස් වහන්සේගේ ලේ වලින් තැවෙරිලා ඉන්න ඕනේ. මේක තමයි රහස. කී දෙනෙක්ගේ ජීවිතවල ශරීරවල යේසුස් වහන්සේගේ ලේ වැඩ කරනවා. ආමේන්. යේසුස් වහන්සේගේ ඒ ත්වාල වලට ගාද්දී ඒ ත්වාල වලින් ලේ වැක්කිරේ කසපාරවල වලින් ගහලා ඒ මස් ඉරලා තියෙද්දි ඒ වලට ඔවුන් ඒ තෙල් ගාද්දී ඔවුන්ට කොච්චර වේදනාවක් එන්නේ නැද්ද? ඔවුන් මේ වලට ඒ මස් වල ඒ පිටු වලට අත දාලා ඒ වලට ගන්න තිනේ. අර හෙල්ලෙන් යන්නේ මොකද? එල්ලෙන් යන්නේ වතුරයි ලේ ආවේ. එතන ලොකු සිදුරක් තියෙන්නේ. ඔව් ඒකට අත දාලා තෙල් දියන්නේ නැති. හරි දුක වෙන්නේ නැති. ආමෙන්. හරි දුක හිතෙන්නේ නැති. ඒ වගේම ඔළුවේ ලොකු හිල් අර කටු ඇනිලා ඒවල දකිද්දි ඒ වලට තෙල් තියලා ගන්න නැති. ආමෙන්. ඒ වගේම පිටපැත්ත හරවද්දි පෙරලා හරවද්දි ඔබට ගැලෙන්න ළඟ මතක් කරන්න. ඒ එතන ඔබ ඉන්න ඕනේ දැන්. ඉස්රායල් වලට ගියාට මම කියන්නේ. ඒ එතන ඉස්සරහින් තියාගෙන ආමෙන් අනිත් පැත්තට පෙරලන්න ඇති. මොකද මේ අර අපි වට වගේ බම් කරන්න අර ලෙවල් පුටු නෑනේ. ආමෙන් ට්‍රොලි දාලා එතන ඒව කරන්න ඒව නෑ. ඒ සංසි ශාරීරියේ සාමාන්‍ය විදිහට තමයි කරලා තියෙන්නේ. හලෙලුයා.
अब वाड़ी पेतर पेरलांडे या मैच सारी पेरलांडे पेरलांडे पिටිපස්ස බලද්දි ඒ කස පහර වලින් ඉලි බැක් කිරිලා ඉරිලා මට මැවිලා පේනවා මේක. අපි ඉරිලා ඒ වල අල්ලන්නවත් හිත නැති දුක ඇති. යේසුස් වහන්සේ බයි මම ඉන්නේ දේවල් කරේ. ඒකයි මම කියලා දුන්නේ. ඒකලු තේර ගන්න. ඒකට කොච්චර දුක හිතෙන්නේ ඉරු ශරීරය. ආමේන්. ඔවුන් ඒව ගාගෙන යද්දී අත් දෙක අල්ලන්න ඇති. අත් දෙක අල්ලද්දී අනේ එහා පැත්තේ ලොකු හිලක් පේනවා. දුක එන්නේ. අපිට එක කතා කර හිටියා. නිකදේවිස් කැඩෙන් මට අම්මාගේ කුසල යන්න ඕනද නැහැ. උඹ වතුරෙන් සා ගින්නේ නිපදියා. උඹට සොන්නාන්සේගේ රාජ්‍යට යන්න පුළුවන් කියපු කෙනා නේ මේ අතින් යාගත්ත පේන්නේ. කියලා කියන්නේ නැති. ඒ ගාල්ලේ අත් දෙකට. යෝසෙෆ් තෙල් ගාගෙන යද්දී දකින්න ඇති කකුල් දෙකේ ලොකු හිල් දෙකක් තියෙනවා. ආමෙන්. යා තෙල් වලට ගාද්දී ඔහුගේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ නැති ඉතින්. ස්වාමීන් මට ආදරය කරලා මාව වෙනස් කර. අපි ගෝලේ. නමුත් මේක මට දකින්න ඉන්න බෑ ස්වාමීනි කියලා කියන්නේ නැතිනේ. මට ඉන්න බෑ මේක දකිද්දි කියලා ඔහු අඬන්නේ නැති. ඒ කඳුළු වැටෙන්නේ නැති ඉතින්. ඔහුට දරා ගන්න බැරුව යන්නේ නැති. ඒ කකුල් දෙක කිහිල් දකින්න. ආමෙන්. එච්චර අවංක සුද්ධ උන්වහන්සේගේ ශාරීරික උද්ද දෙනා යහට මෙහාට පෙරලා තෙල් ගන්නෙ. අපේ ජීවිතයේ තියෙන ලොකු වරදක් මම ඔබට කියලා දෙන්න. අපි අනිත්‍යයේ තුවාල දකිද්දී අපි ආසයි පැහැරවල හරිනවා. අපි තෙල් ගන්නෙ. අපි හරි ආසයි ඒක තවත් තුවාලේ ලොකු කරන්න. අපි ආස නැහැ තෙල් ගාලා සුව කරන්න. නමුත් මේ යෝසෙෆ් සහ නිකොදෙමියස් ඒවා ගෑවි දෙවන්නහසට කඳුලින් ගෑවි. අපි ළඟ තියෙන වෙනත් චරිතයක් තියෙන්නේ. අපි ආස පුළුවන් තරම් කරකවල පෑවලා ඉන්න. ඵලයන් වලට පෑවලාම කියන. අපි ළඟ නෑ ඒ වගේ ගතිය. තාම. අපි ආසයි ස්වර්ගයට යන්න. හැබැයි ආසාව විතරයි. අර කොහේ හරි ට්‍රිප් එකක් යන්න කතා කිව්වා. යන්න ආසයි. හැබැයි ඒක රහස අපිට නෑ තාම. යන්න ඕන ඒක තමයි. හොඳයි. ආමනේ. ආමෙන්. ඔවුන් ගාලා ඔබ හිතන්න පිටි කඩ අරගෙන ඔළුව වහද්දී ඔහුට කොච්චර දුකින් නැද්ද? ඊට තවත් ඒ පැත්තේ රුධි කැලක් මේ පැත්තේ රුධි කැලක් දෙන්න දෙපැත්තේ උතෝතේ ඉන්නේ. ආමෙන්. උන්වහන්සේ හාට පෙරලෙන්නේ නැති මෙහාට පෙරලෙන්නේ නැති. එහාට පෙරලෙන්නේ නැති කොටද්දී. හalleluya. ආමෙන්. ඒ මොබ්බල ඔතලා ගත්තම හරියට කෙලින් මෙහෙම හිට ගන්න ඇති දම්බියක් වෙලා නේද? එහෙමනේ දෙව මිසිරිතනේ. නිකම්ම නිකන් කෙලින් හිටන දම්බියක් වෙන්නේ. ආමෙන්. දැන් කෙලින්ම ලේසිනේ. ආමෙන්. එහෙම තීදි තම අරගෙන ඔයගොල්ලෝ ගියා ගල්ලේ ඇතුළටනේ. එහෙම තීදි තම දෙන්න හිමිට ෂේප් එකේ අර ලී කොටුවක් අරගෙන ඕන කෙනෙකුට ගෙනන්න පුළුවන් නේ. කැමති විදියට. ආමෙන්. ඒ ශාන්සිව ඕන්ට කැමති ආකාර ලස්සන ගිහිලා එතන කියලා තියෙනවා. අනුන්ගේ ඉඩමකට යේසුස් වහන්සේගේ ශරීරය දීපා දවස අපි දැනගන්නවා. කවුරුත් හිතන්නේ දෙන්නෙක් උන්වහන්සේ තෝරගෙන තියෙනවා උන්වහන්සේගේ වැඩේ කරන්න. හැබැයි රාසිගතව ඔවුන් දෙදෙනාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිඅරගෙන ඉන්නවා. ආමේන්. ඔහු රාසිගතව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඔහු සූදානම් වෙනවා. හalleluya. මම පටන් ගත්තී ඔබට යමක් කියලා දුන්නා. උන්වහන්සේ එන විට එක යහනේ දෙන්නෙක් ඉන්නවා රාසිගතව එක්කෙනෙක් යනවා කියලා. උන්වහන්සේ එන විට ගොවි දෙන්නෙක් ඉන්න කෙනෙක් නැති වෙනවා කියලා. ආමේන්. මට කියලා දුන්නා අඹරුන් ගාලේ දෙන්නෙක් ඉන්නවා එකෙක් නැති වෙන්න යනවා කෙනෙක් ඉන්නවා කියලා අඹරඹර. සභාවෙන් කී දෙනාවෙන් කී දෙනාද යන්න ආසවද? කී දෙනෙක් ආසද ඔබට යන්න අද වෙනකොට? යන්න නම් ඔබගේ ජීවිතය යේසුස් වහන්සේගේ නේවලින් හැවරෙන්න. යේසුස් වහන්සේගේ නේවලින් ස්පර්ශ වෙලා හරි පසුතැවිලි ජීවිතයක් ගත කරන්න. ඔබ අවංක වෙන්න යේසුස් වහන්සේ. ඔබ සදාකමට යන්න.
ඔබ උන්වහන්සේගේ සිතට දැනෙන කෙනෙක් වෙන්න. වෙන අයට දැනලා වැඩක් නැහැ. උන්වහන්සේගේ ශරීරයේ එතන තිබුණාට උන්වහන්සේගේ ආත්මෙට සියල්ල පෙවුණා. මේ යෝසෙෆ් සහ නිකොදෙමියුස් කරන වැඩ සියල්ල බලන් හිටියා. ආමෙන්. උන්වහන්සේ සියල්ල දන්නා දෙවියන් වහන්සේ. උන්වහන්සේ බලාගෙන හිටියේ මේ යෝසෙෆ් සහ නිකොදෙමියුස් මොනවද මට කරන්න කියලා. ඔබ කවදද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් එක උපස්ථානයක් කරලා තියෙන්නේ? උන්වහන්සේ වෙනුවෙන්. මොනවද ඔබ කරලා තියෙන්නේ? යේසුස් වහන්සේ වෙනුවෙන් එක දියක් ඔබට දැනෙන එක දියක් මම ප්‍රීති වෙනවා මේ දේ නිසා. යේසුස් වහන්සේ බලන් ඉන්නවා කියලා මතක තියාගන්න හැම දෙයක්ම. ඔබ කරන, සිතන, ක්‍රියා කරන හැම දෙයක් ස්වාමී යේසුස් වහන්සේ බලන් ඉන්න බව අමතක කරන්න දෙපා. එයා ඔබ දෙවියන් වහන්සේ ආමෙන්. එයා ඔබ කතා කරන මේ දිවෙන් යන හැම වචනයක්ම උන්වහන්සේ අහගෙන තැම්පත් කරලා තියෙන වෙනම තැනක කියන එක අමතක කරන්නත්. ඔබ සී කිව්වද නෝ කිව්වද ඒකත් උන්වහන්සේ මෙමරි ඔබගේ මෙමරි කාඩ් එකේ තියලා තියෙනවා. ආමෙන්. ඒක කවදාකවත් අයින් වෙන්නේ නැහැ. ඒක මකන්න කාටවත් බෑ. මකන්න පුළුවන් එකම කෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. ඔබ කටින් කතා කරපු හැම දෙයක් උන්වහන්සේගේ ජීවන පොතේ ලියවිලා තියෙනවා. ඒ පොත්වල ලියවිලා තියෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. උන්වහන්සේ යෝසෙෆ් සහ නිකොදෙමියුස් කරපු යහපත් ක්‍රියාව දැකලා ඔවුන්ට ආශිර්වාද කරා. ආමෙන්. ඔවුන් දෙදෙනාම උන්වහන්සේගේ ගෝලයේ හැටියට තමයි අන්තිමට මිය ගියේ. ඔව් යුදෙව්ව හැටියට නෙමෙයි මිය ගියේ. නාසරිය ඉපදුණු ආමෙන් ගලිලේ හිටියව වඩගේ පුතා. නමුත් ඔහු තමයි ජීවමාන දෙවියන් වහන්සේ කියලා පිළිඅරගෙන යුදෙව් සංස්කෘතියෙන්ම අයින් වෙලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔහුගේ ජීවිතය දීලා ඔවුන් වහන්සේ වෙතට ඔහුගේ ආත්මය කියලා තියාගත්තා. නැවතේ. ආමෙන්. උන්ගේ ප්‍රතිපත්ති, උන්ගේ ක්‍රියාව, උන්ගේ දායකකම් පැත්තකට දාලා යේසුස් වහන්සේ මගේ දෙවියන් වහන්සේ බව පිළිගත්තා. හේතුව මොකද? ඊට පස්සේ දවස් 3කින් යේසුස් වහන්සේ නැගිට්ටා. ඔවුන්ට දුටු පණිවිඩය ඔවුන්ගේ ජීවිතය ඉරම කරලා දුන්නා. බණකින් ආසද ස්වාමීන් වහන්සේ නෙමෙයි. ආමෙන්. ඔබගේ ජීවිතය යේසුස් වහන්සේගේ ලේවෙන් පවිත්‍ර කරගන්න. යේසුස් වහන්සේට කරන්න ඔබගේ මුළු ජීවිතේ තියෙන ඔක්කොම වලින් යේසුස් වහන්සේට කරන්න. නුඹගේ මුළු ශක්තිය ඔබ ළඟ තියෙනා වූ සියලුම ශක්තිය ඔබ ළඟ තියෙනා බුද්ධිය ආමෙන්. ඔබට දුන්නු ආත්මේ ස්වාමීන් වහන්සේට සියල්ල කරන්න. ඔබට මොකද මම කියන්නේ මේවා එකක් අතට අරන් යන්නට බෑ. ආමෙන්. ඔබ ළඟ තියෙන කිසි දෙයක් ස්වර්ගෙට ගෙනියන්නට බෑ. ඔබට ගෙනියන්න පුළුවන් ඔබ ළඟ තියෙන සියල්ල යේසුස් වහන්සේ වෙනුවෙන් කරන්න. අද මට දැනෙන එක දෙයක් තියෙනවා. සමහරක් අය කන්න නැති ඇති. ජීවත් වෙන ක්‍රමයක් නැති ඇති. රැකියාවල් නැති ඇති. අසනීපකම් තියෙනවා ඇති. මහා කෙවල් ප්‍රශ්න ඇති. මහා අමාරු වේදනාවෙන් යනවා ඇති. මම අපිට කියන්න කැමති මේ කෙලිදරනවා. මේ වන්න මේ අපිට වැදගත්. ස්වාමීන් වහන්සේට වෙන්වන ජීවිතය වැදගත්. මේක ලෞකික දෙයක්. අපි මේ පොළවේ ඉන්නකම් අපිට මේවා තියෙනවා. කිතුරුවට තරම් ප්‍රශ්න මේ ලෝකේ කාටවත් එන්නේ නැහැ. ආමෙන්. ඔහුට මහමුදේ රැල්ල හා සමානයි. එක රැල්ලක් ඉවරෙදී අනිත් රැල්ල ඔට්ටුව හැදෙනවා මහමුදේ. ඒක නවත්තන්නට බෑ කිසි කෙනෙකුට. ජීවිතවංශ එනකම් මහමුදේ රැල්ල කාටවත් නවත්තන්නට බෑ. ඒ වගේ කිතුරුවට හැමදාම එකකින් ඉවරෙදී තවත් එකක් එනවාමයි. ඒ උන්වහන්සේ මුසමහතර වර්ධනය කරගන්න. ඔබගේ ජීවිතයේ සියලුම දේවල් යේසුස් වහන්සේ වෙනුවෙන් ලබන්න. උන්වහන්සේ ඔබව අරන් යනවා. කිදෙනි සතුට වෙනවද මේ ගැන? ඔබ උන්වහන්සේගේ දරුවෙක් හිටියත් දවසේ. ආමෙන්. යෝසෙෆ් වගේ කෙනෙක් හිටියත් සතුට වෙනවද? නිකොදෙමියුස් කෙනෙක් වගේ සතුට වෙනවද? ආමෙන්. හලෙලූයා. ගෝලේ කියන්න එපා. මම යේසුස් පිළිගත්තයි කියන්න එපා. මම එවැනි ගතියක් කියන කෙනෙක් කියන්නේ. ආමෙන්. ඔය ගෝලයා, ඔය සේවකයා මම උන්වහන්සේ අරව කරා, මේව කරා, මම අරහත්කම් කරා, මියාත්කම් කරා, මේ පාස්ටර්යා දේශනා කරා. උග වැඩක් එන්නේ උදෙන්ට. ආමෙන්. දැනගත් උන්වහන්සේ දොඩ කරන වාදනයක් වුණා නේද? ආමෙන්. හලෙලූයා. මුසුදානම් මේකට දවසේ.
සැබෑ ජීවිතයක් උන්වහන්සේට ගත කළා. බයිබලෙන් ලියලා තිබුණේ මට තාමත් මතකයි. මට කොහෙද තියෙන්නේ කියලා දන්න බෑ. බයිබලෙ තියෙනවා. මම හරි පක්‍රමයක් හොයාගෙන තියෙනවා. පාරසී වගේ විවස්ථාවේ විශේෂියා කියනවා. ආමේන්. බයිබලෙ ලියලා තියෙනවා නුඹ අන්‍යාකාරයත් එක්ක වුණු කතන්දර ඉවරයි කියලා. ආමේන්. ඔය සෙල්ලම් ඔක්කොම ඉවර අන්‍යාකාර කෙනෙක් නුඹ. ඔබ නාමිකද නැත්නම් අන්‍යාකාරද? පොඩ ඒකස් වෙලාද ඔබ? ඔබ කුරුන්දුවක් දිගේ නම් බහින්ද ආමේ මාලිගාවතට බැරි නම් මරියා කඩේට බහින්ද බැරි නම් තොටලකට යන්න බැරි නම් ඔබ කොහේ හරි හිරගෙදෙන්න හරි යන්න යේසුස් වහන්සේ වගේ වෙන්න බහින්දින් ස්ථානේ හලෙලුයා ඔවුන් කියන්නේ නෑ ආමේන් ජෝසප් කියන්නේ මම සෙන්ට් හෙන්රි සභාවේ වැඩේ මම ඔයසල් පිළියත් එක විදියට වොන් දෙයක් කරගන්න කියලා හිටපු තැනින් බහැලා ආවා ආමේන් හලෙලුයා ගමානියල් කියන්නේ හොඳ පරිසියෙක් හොඳට උගත් මිනිස්සෙක් උන්නු ස්ථානෙන් බහැලා යේසුස් වහන්සේගේ ශරීරයට උපස්ථාන කරන්න බහැලා ඔබගේ දාලා තියෙන රණ්ඩුට නෝතු ගලවලා යේසුස් වහන්සේ දෙවි තියන්නේ අද දවසේ උන්වහන්සේ ආශිර්වාද කරයි බලන්න අපේ කිතුම් සාමනාසික අපලක බොහෝ දේවල් තියෙනවා කියලා දවසේ ස්වාමීන් වහන්සේ දෙන්න බැරි. ආමේන්. අටුම ධර්මයෙන් ඔබ කියන්නේ මම උභාසයේ ඔදන පටියක් හරි වෙන්න. හලෙලුයා. උන්වහන්සේ කියනවා මගේ මාලිගාවේ කණුවක් කරගන්න හරි කියලා. මම පටියක් හරි වෙන්න. හලෙලුයා. අටුම ධර්මයෙන් උන්වහන්සේ උභාසයට මම මොකක් හරි කරන්න මේ ජීවිතේ. මම මොකක් හරි කරන්න ඕන ඔබට. මට උදව් කරන්න කියලා. මං ආසෙකට මොනවා හරි කරන්න අද දවසේ. හැබැයි ඒක අවංක සිතින් මුළු සිතින් උන්වහන්සේගේ මට මුළු සිතින් මට නමස්කාර කරපන් කියලා. මුළු සිතින් මං කරන්න. මට අවස්ථාව තියා. මගේ ජීවිතේ රාසිගත බොහෝ දේවල් ඇති ස්වාමීනි. ඒවා යේසුනි ඔබගේ දේවල් මම පවිත්‍ර කරගෙන නැති ඇති අද වෙනකොට මට උදව් කරා. ආමෙන්. බෙලිකට සුළු මොහොතක් මෙඩි කරමු උන්වහන්සේ. දවසේ රාත්‍රී භෝජනේ තියෙන අද ඇත්තටම ඇදහිල්ලෙන් යේසුස් වහන්සේගේ ශරීරය අපිට තියෙනවා. අද පුදුම දවසක් අද දවස් අපිට. ඒක අපේ ජීවිතය අද දවස වෙන් කරන්න යනවා දවසක්. ආමේන්. ඒ යෝර්දාන් ගඟ එලියා වෙන් කරගෙන ගියාට පස්සේ එලිෂා වෙන් කරගත්තා වගේ වැඩක් අද දවසේ අපිට තියෙනවා. ආමේන්. අද අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට අතර දෙන්නීමක් අද දවසේ අපේ ජීවිතේ කතා කරනවා. උන්වහන්සේ ශාරීරික අපිට තත්ත්වයක්. ආමේන්. උන්වහන්සේ එදා පුදුම දෙයක් අපිට කරා. අපේ ජීවිත උන්වහන්සේ තවන් හැම කෙනෙක් අවංක වෙන්න. උන්වහන්සේට කතා කරන්නේ ස්වාමීන් මට උදේ ශාරීරිකව. ඒ ශාරීරික එදා යේසුස් වහන්සේ නියඬ ප්‍රථමයෙන් ගෝලයට කතා කරලා කිව්වා උගල දන්නවද වැඩක්? මම තවත් මේ පොළොවේ ඉඳ යන්නේ නැහැ. මට උගලන්ව දකින්න හම්බෙන්නේ ආපහු. මම ආපහු මේ මට රොටි කඩන්නවත් මේ යුදස් මිදිසුවත් ආපහු මට බොන්නවත් හම්බෙන්නේ නැහැ ආපහු. නෝකට කොට කදියක් කරන්න කැමති. මාව පාවලා දෙන්න යනවාද දවසේ. මම කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් පාවලා දෙන්න යනවා කියලා යේසුස් කිව්වා. කියලා උන්වහන්සේ කිව්වා ගෝලයන්ට කිව්වා මේ රොටි ගෙනලා තිබුණා මුන්නම සුරොටි මංගල්‍ය අතර තිබුණේ. ආමේන්. පාස්කු මංගල්‍යේ පවත්තන්න. ඒ රොටි මංගල්‍ය අතර හිටියේ. ආමේන්. උන්වහන්සේ රොටියක් අරගෙන උන්වහන්සේ මේ ආකාරයට දෙකට කෙරුවා. කඩලා නංගින්න හැටි කිව්වා. මේ කන්න මගේ ශරීරේ ආපහුගලෝ දෙක මම ඉන්නේ නැහැ. හැබැයි ඉන්න පුළුවන් ගැදෙහෙල්ලෙන් විතරයි. කරගන්න ඕනේ ජීවිතය හැමදාම. මගේ ශරීරය තියාගන්න කියලා. ගෝලයට ඔක තේරුමක් නැහැ. ඕන් මොනවද කරන්නේ? රොටි අරගෙන දුන්නාට පස්සේ හැමේ ඕන් මොනවද කරන්නේ? රොටි අරගෙන තවත් දෙනෙක් කඩලා අරගෙන තවත් කෑමක් මේ වගේ දෙන්න ගත්තා. හැමේ ඒ රොටිය දෙද්දි මේ පැත්තේ හිටියා උන්වහන්සේගේ පළවෙනි පැත්තේම වටේ පළවෙනි ආරම්භ හිටියා උන්වහන්සේ ප්‍රේම කරන උන්වහන්සේගේ භාණ්ඩාගාරිකයා. ඔහු තමයි යූදස්.
ඔහුට මේ රොටි කෑල්ල හම්බුනාට පස්සේ ඔහුව ගඩ උලන්න ගත්තා. ඔහුට උන්වහන්සේගේ ශරීරයත් එක්ක ඉන්න බැරුව තිබුණු ජීවිතයක් තමයි උලඟ තිබුණේ. ඔහු රොටිය ගත්තට පස්සේ මේ වචනේ කියනවා සාතන් ඔහුව ආවේශ කරයි කියලා. ඔහු ඒ රොටියත් එක්කම පැනලා දිව්වා. ආයේ පොත් දිවස ගන්නවත් හිටියේ නෑ. ඔහු කැළඹිලා ඔහු යන්න ගියා. අද බොහෝ අය මේ රොටියට මේ මුත්‍රික පාඩේට ආස කරන්නේ නෑ. පැනලා දුවනවා පොන්ට ලෞකික ලෝකෙට ආස කරනවා. ආමේන්. ඔහු පැනලා ගියා. සාතන් ඔහු වල්ලගත්තා. ඒ රොටියත් එක්ක සෑමදාම පොඩින්න බැරුව ගියා මේ පොළ. අනිත් ඔක්කොම ගෝලියෝ මැරෙනකම් ඒ රොටියත් එක්ක සහභාගීකම් පැවතුවා, රුධිරයත් එක්ක සහභාගීකම් පැවතුවා. හැබැයි යුදස්ට විතරක් බැරුව ගියා. ඔහුගේ ජීවිතයේ අන්තිම මොහොතේදී උන්වහන්සේගේ රුධිරයත් එක්ක ජීවත් වෙන්න. ඔහු කැළඹිලා ඔහුට නව මාර්ගය හදාගත්තා. my car, my petrol. ආමේන්. ඔහු හදාගත්තා. එයාට ඕන විදිහට ඔහුගේ වාහනේ එළවලා ඔහුම ලනවා ගෙනලා ඔහුම බෙල්ලේ දාලා ඔහුම එලිලා ඔහුම මේ ගියා. මට පුළුවන් ඕන දෙයක් කරන්න කියලා. සාතන් බොහොම මරලා දැන්. අද බොහෝ කිතුණුගේ ජීවිතවල මේ උන්වහන්සේගේ ශාරීරික රුධිරිය ගැන වගකීමක් නැහැ. මාළඟ තියෙනවද මේ අර යෝසෙෆ් ළඟ නිකොදීමියස් යටි වැදුනුලේ නමේ ඔබ ළඟ තියෙනවද? ඔබ දන්නවද? යේසුස් වහන්සේගේ තියෙන කෙනෙකුට කාටවත් වරද තබන්න බැහැ කියලා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. විශ්වදාම පළවෙනිම ලෝකේ මැරෙන්න පළවෙනි කෙනාට උන්වහන්සේ ආවාද කරේ. ආබෙල්ගේ මට මොර ගන්නවා කිව්වා. ආමේන්. ආබෙල්ගේ මට දෙවියන් වහන්සේ කිව්වා කායික මට මොර ගන්නවා පොළේ. මට ඉන්න බැරුව ගියේ ඒකේ මම ආයෙත් අහන්න කිව්වා. යේසුස් වහන්සේගේ ඔබලඟ තියෙනවා නම් ඔබගේ ස්වාමීන් වහන්සේට මොර ගහන්න යනවා. ආමේන්. උන්වහන්සේ දා රාත්‍රියේ උන්වහන්සේ ඒ මිදි උසරාණේ ගෙනල්ලා උන්වහන්සේ ආශිර්වාද කරලා කිව්වා මම එනකම් මේක බොන්න මේක මගේ අලුත් ජූස්මේ වේ. ආමේන්. යම් පමණ වර ඔබ මේක ගන්නවද මේක කරනවද එපමණ වර මම එනකම් මම මේ ලී ඔබ ළඟ තියෙන නිසා ඒක ඔබට මෙනෙහි කරන්න මම සිතක් දෙනවා. මම එනකම් ඒක සිහි කරන්න කියලා තියෙනවා. හලෙලූයා. මෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා අද දවසේ උන්වහන්සේ කතා කරලා ඇති ජීවිතේ අලුත් ජීවිතයක් ගත කරන්න ඕනයි කියලා. එන්න හරි හැලීමක් තුන. මම ඔබ ගැන දන්නේ නැහැ. මෙතන ඉන්න කවුරුත් ඔබ ගැන දන්නේ නැහැ. එක්කෙනෙක් දන්නවා අරුමාති යෝසෙෆ්ව දැක්කා වගේ නිකොදීමස් දැක්කා වගේ මරුණු ශරීරයේ. ආමේන්. යේසුස් වහන්සේ දන්නවා ඔබ ගැන. දෙන්න හදවම් කොම් ස්වාමීනි මම ඔබ වෙනුවෙන් කතා වෙනවා. අවංක වෙනවා ඔබ වෙනුවෙන් ඇත්තටම මම ඔබගේ ධර්මයක් වෙනවා. මට අවස්ථාව දෙන්න. එන්නේ වෙන සාබයකම